අයිබෝන් සුබ දවසක් ජයග්‍රාහී දිනයක් නිරෝගීමත් දිනයක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අප සූදානම් මදත් ඔබට දවසේ පත්තර තොරතුරු ඉදිරිපත් කරන්න අද ජූනි මාසයේ 3 වෙනි බදාදා දිනය. මේ මාසයේ ආරම්භයේ ඉඳලම අපි පහුගිය දවස්වල වැඩි අවධානයක් වැඩි දිනකගේ යොමු වෙච්ච කාරණා බවට පත් වුණා. එළඹෙන ජූනි 20 වෙනිදාවේ මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබා දීම පිළිබඳව වැඩි අවධානයක් ලක් වුණා. ඒ වගේම ඒ ජූනි 20 වෙනිදා මැතිවරණයේ පැවැත්වීමට එරෙහිව ගොනු කර තිබුණු පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද කියන කාරණය පිළිබඳව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසා බලමින් සිටියේ. එහි තීන්දුව ඊයේ දවසේදී ලැබුණා. ඒ පිළිබඳව පුවත්පත්වල සඳහන් වෙනවා. ඒ වගේම කොරෝනා වෛරස් තත්ත්වය තවමත් අපේ ලංකාව තුළින් වාර්තා වන්නේ නාවික හමුදා පොකුර සහ විදේශ රටවල ඉඳලා පැමිණිලා නිරෝධායනීය වන මධ්‍යස්ථාන වලින් පමණයි මේ වන විට කොරෝනා තත්ත්වයන් වාර්තා වෙමින් පවතින්නේ. හැබැයි ලෝකයේ තත්ත්වය ඒ වගේ නෙවෙයි. දිනෙන් දින ක්‍රමිකව ලෝකයේ තත්ත්වය වෙනස් වෙද්දී ඇමරිකාව තවත් අර්බුදයකට මුහුණ පා සිටිනවා. කළු ජාතිකයෙක් පොලිසියේ පහර දීම් මත මිය යාමත් එක්ක ඒ ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම පාහේ දැන් අරගලකාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. මේ ආදී සියලු කාරණා අද දවසේ පත්තරවල අවධානය යොමු වී තිබෙනවා. දේශීය සහ විදේශීය වශයෙන් තොරතුරු අප සූදානම් සියල්ල වෙත අවධානය යොමු කරන්න. දිනමින පුවත්පතරයි අප ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ මැතිවරණයට එරෙහි පෙත්සම් විභාග නොකරම ඉවත දමයි. මේ දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන ප්‍රධාන ශීර්ෂයෙන් ඡායාරූප සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සහ ජූනි මාස 20 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට පංචපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ඒකමතිකව තීරණය කළේය. සියලු පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුව මෙම පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර බව විනිසුරු මඩුල්ලේ සභාපති අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ යනුවෙන් දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ කියන්නේ දැන් මේ වෙද්දී මැතිවරණයේ කොමඩ ජූනි 20 වෙනිදා තියන්න බෑ කියලා මීට පෙර ආතුව මැතිවරණ කොමිසම මගින් මේ වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච නීතිඥතුමන් සඳහන් කරා ශ්‍රේෂ්ඨාධිකරණයට මැතිවරණය තියන්න බෑ. ඒ කාලවකවානුව වෙද්දී කොරෝනා වෛරසය ආසාදිත තත්ත්වය, කොරෝනා වෛරසය පැවති තත්ත්වය මේ ආදී කාරණාත් එක්ක සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිසි අනුමැතියක් ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා මේක පවත්වන්න බෑ කියලා කොහොම වෙතත් ජූනි 20 මැතිවරණය පවත්වනවාට එරෙහිව තිබුණු පෙත්සම් ඉවත දාලා ඒ වගේම ජනාධිපතිවරයා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව තිබුණු පෙත්සමුත් ඉවත දමා තිබෙන බව තමයි දිනමින පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ. ලංකාදීපයත් ඒ වාර්තා කරන ප්‍රධාන ශීර්ෂයෙන් මහමැතිවරණය පෙත්සම් ඉවත දමයි විභාගයට නොගැනීමට විනිසුරු පස් කමිටුව ඒකමතිකව තීරණය කරයි. ජූනි මාස 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදන බල රහිත කරනු ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ඒකමතිකව ප්‍රතික්ෂේප කළේ යනුවෙන් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරද්දී දී අයිලන්ඩ් පුවත්පතත් මේ විදිහට වාර්තා කරනවා. SC dismisses all 7 FR petitions challenging date of election. මැතිවරණය පවත්වන දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් සියල්ල ඉවත දැමීමට පංචපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළ බව තමයි දී අයිලන්ඩ් පුවත්පතත් තොරතුරු වාර්තා කරන්නේ. දැන් මව්බිම පුවත්පත මේ තරමක් වෙනස් ආකාරයකින් වාර්තා කරනවා. මහාචන්දය කල්දා ගන්න අවශ්‍යතාවයක් තිබුණු පාර්ශවයක අවශ්‍යතාවය ඉටු නොවුණු බව තමයි මව්බිම පුවත්පත තොරතුරු කියන්නේ. මහාචන්දය කල් දැමීමේ විපක්ෂයේ වෑයම වරදී පෙත්සම් 7ම විභාගයට නොගෙන විසි කරයි පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් කියලා මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරනවා. පැමිණිලි පාර්ශවය නියෝජනය කරන ලද එම්.ඒ. සුමන්තිරන්, ජෙෆ්රි අලගරත්නම්, ඉක්‍රම් මොහමඩ්, විරාන් කොරයා, සුරේන් ප්‍රනාන්දු යන පැමිණිලි පාර්ශවයේ නීතිඥ මහතුරුන්ගේ ඡායාරූපත් සහිතවයි මව්බිම පුවත්පත මේ තොරතුරු වාර්තා කරන්නේ. කොහොම වෙතත් මහාචන්දය කල් දැමීම විපක්ෂයේ වෑයම වැරදි ඇති බව තමයි මව්බිමෙන් තොරතුරු වාර්තා වෙන්නේ. දැන් එතකොට මහාචන්දය පැවැත්වීමේ විපක්ෂයේ වෑයම හෝ එම නැතිනම් මහාචන්දය පවත්වන්න නොහැකිවීම කොරෝනා වෛරසය මත මේ කොයි කාරණේ වෙතත් අවසානයේ මේක බලපාන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක් විදිහට මැතිවරණය පැවැත්වීම අනිවාර්යයි. එහෙමනම් කවද්ද මැතිවරණය තියන්න පුළුවන්? ඊළඟ ප්‍රශ්නේ එකයි. දැන් සෞඛ්‍යාංශ වලින් කොලේලියක් එන්න ඕනේ කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා. සෞඛ්‍යාංශයෙන් කොලේලියක් දීලා තිනවා. දැන් මැතිවරණය පවත්වන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව වෙනකන් අපි ඉන්නවා කියලා කිව්වා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් ලැබිලා තියෙනවා. දැන් කවද්ද මැතිවරණය තියෙන්නේ? මහාචන්දය අගෝස්තු 8 හෝ 15 අපේක්ෂක නම් හා මනාපංක ගැසට්ටුවත් අද හෙටම මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන මේ 8 හෝ 15 කියලා
ප්‍රශ්නාර්ථයක් සහිතවයි ලංකාදීපය පළ කරන්නේ. ඒ කියන්නේ අගෝස්තු මාසයේ 8 වෙනිදා හෝ 15 වෙනිදා මේ මහමැතිවරණය පැවැත්වීමට ඉඩකඩ තිබෙන බවයි ලංකාදීපය අවිනිශ්චිතව වාර්තා කර තිබෙන්නේ. අපි අද පුවත්පතට අවධානය යොමු කරනවා. දැන් මැතිවරණය පැවැත්වෙනවා නම් 8 වෙනිදා හෝ 15 වෙනිදා ඊට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න ඕනේ. ඒක පෙර ආතුව අවශ්‍ය කටයුතු සූදානම් වෙන්න ඕනේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කරයි මැතිවරණ කටයුතු තීරණයට මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වෙයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඊයේ සිට ආරම්භ කළ බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. COVID-19 තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කළ බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය හැකි ඉක්මනින් අවසන් කිරීමට සැලසුම් කරන තිබෙන බවත් මුද්‍රණාලාධිපති ගංගා ලියනගේ මහත්මිය අද කළ විමසුමකදී සඳහන් කළා කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ අතරම දේශපාලඥයෝ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළත් අද පුවත්පතේම තවත් කොටසක වාර්තා කරනවා මේ ඡන්ද පත්‍රිකා තිබෙන පුවතට යටින්. දැන් කොහොමදත් අමතක කරන්න හොඳ ඇති කාරණාව තමයි දේශපාලඥයින් දැන් එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් 225 දෙනෙක්ට විතරයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නේ. හැබැයි මේ අපේක්ෂකයෝ හැම දිනම තමන්ගේ මැතිවරණ පොරොන්දු ලබා දෙමින් තමන් රටට කරන්න බලාපොරොත්තු වෙන දේ තමන්ගේ ජනතාවට කරන්න බලාපොරොත්තු වෙන දේ කියාගෙන ගේන්ජට යන කැම්පේන් එක කරන්න ලෑස්තිලා ඇති. හැබැයි මේ කැම්පේන් එක කරද්දිත් සෞඛ්‍යාංශ දැඩිව අවධානය කරනවා. කොරෝනා වෛරසය 100% පහව ගියා කියලා තත්ත්වයක් නැහැ. තවමත් එහි අවදානම් සහගත තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මේ කරන හැම ප්‍රවර්ධන කටයුත්තකදීම ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍යාංශ දැඩි ඉල්ලීමක් කරනවා සියලුම අපේක්ෂකයින්ගෙන් සහ ඔවුන්ට සහයෝගය දක්වන හැම දෙනාගෙන්ම හැම පක්ෂයකින්ම. මව්බිම පුවත්පත වාර්තා කරන තොරතුරු කිහිපයක්ම මේ එක් දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ අදහස් මේ තීන්දුව ලැබීමත් එක්ක ඉක්මනින් මහචන්දය තියන්න. මැතිවරණ කොමිසමට දැන් කඩිනමින් යට ඇඳුමින් හරි ඡන්දය තියන්න වෙනවා. විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් අමැතිතුමා කියන කතන්දරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමා එතුමා නීතිඥයෙක් වශයෙන් ඉදිරිපත් වුණා මේ මැතිවරණ මේ අධිකරණ තීන්දුවට සම්බන්ධයෙන් හැකි ඉක්මනින් නව පාර්ලිමේන්තුවක් පත් කර ගන්න ඕනේ. මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ඡන්දය ඉක්මන් කළ යුතුයි. උදේ ගම්මන්පිල මහත්මයා කරන ප්‍රකාශය ඡන්දය ඉක්මන් කර ජනමතය දිනවන්න කියලා. අනෙක් පාර්ශවයෙන් පැත්තෙන් එන්නේ ඡන්දයට අපි ලෑස්තියි මේ කියන්නේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා එජාපේ ඡන්දයට සූදානම් රවි කරුණානායක මහත්මයා එහෙම කියද්දී ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා කියන්නේ මේක නරක පූර්වාදර්ශයක් අපේ බලාපොරොත්තු කඩ වුණා කියලා ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා කියද්දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයාගේ අදහස කොමිසම කියන දිනයකට අපි සූදානම් ඕන දිනයක් දෙන්න අපි ලෑස්ති මැතිවරණයට. ඒ අතර විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති නියෝජිතතුමා ඡන්දයේ කල්ගියේ මැතිවරණ කොමිසම වගකීම් පැහැර හැරිය නිසා දැන්වත් ඡන්දය ඉක්මන් කරන්න කියලා තමයි විජයදාස රාජපක්ෂ මහත්මයා මේ සියලු දෙපාර්ශවයේ දෙපැත්තෙන් අදහස් පළ වෙද්දී මැද ඉඳලා ඔහු කියන්නේ මේක මැතිවරණ කොමිසමේ වැරද්දක්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් මැතිවරණය පවත්වන්න කියලා. දැන් මේ සියලු කාරණාත් එක්ක පාතාලයේ ක්‍රමිකව හිස ඔසවනවා කුඩු ව්‍යාපාරය ක්‍රමිකව ලංකාව පුරාම දැන් යලි කුඩු ජාලය ආරම්භ කරලා තියෙනවා. මේ කරුණු සියල්ල ඉදිරිපත් කළේ ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එතුමන් සඳහන් කරනවා කුඩු පාතාලය ත්‍රස්තවාදීන් මර්ධනය කරන්න අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා කරනවා. කුඩු පාතාල ත්‍රස්තවාදී වැඩ කෙරෙන්නේ බන්ධනාගාරයෙන්. ඒගොල්ලෝ හැදුනේ නැත්නම් මම හදනවා. ජනාධිපති බන්ධනාගාර නිලධාරීන්ට සැරෙන් කියයි කියලා දිවයින තොරතුරු වාර්තා කරනවා. කුඩු ගේන්නෙත් පාතාල වැඩ කරන්නෙත් ත්‍රස්තවාදී වැඩ කරන්නෙත් බන්ධනාගාරය ඇතුළේ ඉඳන්. බන්ධනාගාරය කරන්න එපා කියන හැම දෙයක්ම වෙනවා. ඒ නිසා බන්ධනාගාරයේ හැමෝටම මම කියන්නේ කවුරු යාළු වුණත් තරහ වුණත් ප්‍රශ්නයක් නැහැ. මේවා නතර කරන්න. ඒගොල්ලෝ හැදුනේ නැති වුණොත් මම හදනවායයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසී යනුවෙන් දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. එතුමන් බොහොම දැඩිව කියා සිටියා අදාළ නිලධාරීන් දේශපාලනික ප්‍රශ්නයක් නැහැ. ඔවුන් නිවැරදි දේ කරනවා නම් රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ පාර්ශවයෙන් ලබා දිය හැකි උපරිම රැකවරණය උපරිම ආරක්ෂාව සහ උපරිම සහයෝගය ලබා දෙනවා කියලා ජනාධිපතිවරයා විදිහට මේක දේශපාලනික කාරණාවක් නෙවෙයි. රටක් විදිහට ඉදිරියට යන්න නීතිය රකින්න නීතිය ආරක්ෂා කරන්න නිරන්තරයෙන්ම කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය බව තමයි ජනාධිපතිතුමා සඳහන් කරේ. දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා ජනපති නියමයෙන් පාතාලයේ මඩින්න අවශ්‍ය කටයුතු සූදානම් වන බව. ජනපති නියමයෙන් පාතාලයේ මඩින්න විශේෂ පොලිස් කණ්ඩායමක්
සංවිධානාත්මක අපරාධ මර්ධනය කරමින් පාතාල කටයුතු අඩපණ කිරීමට ජනපති නියමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ස්ථාපිත කර තිබේ. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපාන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර උත්තර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නායකත්වයෙන් එම පොලිස් කණ්ඩායම ක්‍රියාත්මක වේ කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරද්දී දැන් ජංගම දුරකථනත් එක්ක තමයි මේ සියලු කාරණා සිදු වෙන්නේ. ඩුබායි ඉඳලා කෝල් කරනවා කප්පන් ඉල්ලලා, එහෙම නැත්නම් බන්ධනාගාරය ඇතුළේ ඉඳලා කෝල් කරනවා කප්පන් ඉල්ලලා, බන්ධනාගාරය ඇතුළට ජංගම දුරකථන යන්නේ කොහොමද? එතකොට ඒ අය ජංගම දුරකථන භාවිත කරන්නේ කොහොමද? බන්ධනාගාර ආශ්‍රිතව ජංගම දුරකථන මගින් දුරකථන ඇමතුම් ලබාගත නොහැකි ආකාරයේ කුළුණු සවි කර තියෙනවා, ගන්න බැරි වෙන විදිහේ දේවල්. හැබැයි මේ ඔක්කොමත් එක්ක තියෙද්දි බන්ධනාගාරය ඇතුළට දුරකථන ගිහිල්ලා ඒවා භාවිතත් වෙනවා, එළියට දුරකථන ඇමතුමුත් වෙනවා. රැඳවුවාට විරේක බෙහෙද්දී ජංගම දුරකථන 5ක් එළියට ගනී. මේ අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා ඇති අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරය තුළට ගුද මාර්ගයේ සංගවාගෙන ජංගම දුරකථන 5ක් රැගෙන යාමට උත්සාහ කළ රැඳවුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවටපත් සැකකරු ප්‍රතිකාර සඳහා තංගල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නැවත බන්ධනාගාරයට ගෙනවිත් සෝදිසි දොරටුවෙන් ඇතුළු කර ගන්න අවස්ථාවේදී ඔහු සතුව යම් දෙයක් ඇති බවට ස්කෑනර් යන්ත්‍රයෙන් සංඥාවක් නිකුත් වී තිබේ. ඒ අනුව එම රැඳවියා වෙන්කොට තබා මලපහ කිරීමට සැලැස්වීමෙන් අනතුරුව පෙරේදා ජංගම දුරකථන 3කුත් දෙවනිදා ජංගම දුරකථන 2කුත් සිම් කාඩ් පත් 4කුත් සොයාගෙන ඇත. සුදු පැහැති පොලිතින් කවර තුළ ජංගම දුරකථන ඔතා මෙම රැඳවියා විසින් ගුද මාර්ගයේ සංගවාගෙන තිබූ බව පොලිස් විශේෂ කාර්ය බාලකාය පවසයි. ජංගම දුරකථන 5ක් ගුද මාර්ගයේ සංගවාගෙන ඇවිල්ලා තියෙනවා. ඔබට හිතා ගන්න පුළුවන් එතකොට මේ අයගේ අවශ්‍යතාවය කොච්චරද, මෙච්චර බරපතල කාරණාවලට යන්නේ මේ දුරකථන මගින් කොච්චර දේවල් කරන්න පුළුවන්කම තියෙන හින්දාද. අපි යන්නේ කොරෝනා තත්ත්වය පිළිබඳව විමසා බලන්නට ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. නාවික හමුදාවේ කොරෝනා පොකුර නිවීගෙන යයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන කාරණාව. නාවික හමුදාවේ කොරෝනා වෛරසය ක්‍රමිකම වර්ධනය වෙමින් තිබුණ පහුගිය කාලවකවානුව තුළ නිරන්තරයෙන්ම නාවික හමුදා විරෝධාර රණවිරුවන් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා. කොරෝනා වෛරසය ආසාදනීය වූ පිරිසිදියට ඔවුන්ට නිවාඩු යෑම පවා තහනම් කර තිබුණා. මේ තත්ත්වයක් තුළ දැන් නාවික හමුදාවේ කොරෝනා පොකුර නිවීගෙන යන බව තමයි අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ. අපි ඩේලි මිරර් පුවත්පතට අවධානය යොමු කරනවා. ඊළඟට ඩේලි මිරර් පුවත්පත මේ තොරතුරු වාර්තා කරන්නේ යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශය. Army chief says COVID-19 threat within society basically over. මූලික වශයෙන් අවසන් වී තිබෙනවා. All those being brought back home would be tested at the BIA. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔවුන් පරීක්ෂාවට ලක් කරනවා. රටින් ඉඳලා එන අය spread within the Navy cluster would not pose the threat on society, but people will have to ensure that all the health guidelines will be strictly followed at all times. Even before leaving the quarantine centers, they will be tested once again, and only once they are cleared will they be allowed to get back to society. අපි වෙලාව බලලා ඉමු. ඊට පස්සේ මේ තොරතුරු ඔබට කියන්නම්. දේශයේ නගා සිටුවීමේ බලාපොරොත්තුව පෙරදැරිව ශ්‍රී ලංකාවට විදේශ මුදල් එවන ඔබට මහජන බැංකුව විසින් හඳුන්වා දෙන විශේෂ තැන්පතු ගිණුම සඳහා ඉහළම පොලියක්. වැඩි විස්තර ඔබට ළඟම මහජන බැංකුවෙන්. අයිබෝන් සුබ දවසක් එක්ක අපි අපට තොරතුරු කියමින් හිටියේ ඩේලි මිරර් පුවත්පතේ යුද හමුදාපතිවරයා කරන ප්‍රකාශය COVID-19 threat within society basically over. මූලික වශයෙන් අවසන් වී තිබෙනවා. විදේශ රටවල ඉඳලා එන අය කෙලින්ම බණ්ඩාරුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීම පරීක්ෂාවට ලක් කරනවා. දැන් සමාජයට මේක ව්‍යාප්ත වීම පාලනය වී තිබෙනවා. නමුත් ජනතාව නිරන්තරයෙන්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව තමයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ. ඒ වගේම ඔහු සඳහන් කරනවා even before leaving the quarantine centers they will be tested once again, and only once they are cleared will they be allowed to get back to the society. සමාජයට මේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඳලා යන අය යන්න කලින් යලි පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂාවට ලක් කරාට පස්සේ PCR පරීක්ෂාවට ලක් කරාට පස්සේ යලි ඒ අයට යන්න පුළුවන් තත්ත්වයක් තිබුණොත් විතරයි ඒ අය සමාජයට මුදා හරින්න කටයුතු සූදානම් කරන්න කියලා තමයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ. ඒ ආමි යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශයේ වර්තමානයේ කොරෝනා තත්ත්වය පිළිබඳව කොරෝනා වෛරසයෙන් හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් දිලමනේ පුවත්පත තොරතුරු වාර්තා කරන යුද හමුදාපතිවරයා කරන ප්‍රකාශයක්මයි. කොරෝනා වෛරසය හමුදා නිලධාරීන්ගෙන් සමාජයට යන්න දෙන්නේ නැහැ. හමුදාපතිවරයා කරන ප්‍රකාශය නුවන් කොඩිකාරයි වාර්තා කරන්නේ.
වෛරසය ආසාදනය වූ හමුදා නිලධාරීන්ගෙන් එම වෛරසය සමාජයට පැතිරීමට කිසිදු ඉඩක් නොතබන බව යුද හමුදාපති ලුත්තිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරද්දී දිවයිනට අපි අවධානය යොමු කරන PCR පරීක්ෂාවට ලක් කරන තරමට තමයි දැන් කොරෝනා වෛරස පිරිස කොච්චරද කියලා අපිට නිවැරදි ආකාරයෙන් දැනගන්න පුළුවන් වෙන්නේ. පෙරේදා වන විට PCR පරීක්ෂණ 66421ක් කරලා මේ වාර්තා කරන්නේ දිවයින පුවත්පත PCR පරීක්ෂණ සම්බන්ධයෙන්. අපි දිවයින පුවත්පතින් පස්සේ අවධානය යොමු කරනවා අද පුවත්පත හැමදාම තොරතුරු වාර්තා කරන COVID-19 වෛරසයේ ලංකාවේ පවතින තත්ත්වය, ලෝකයේ පවතින තත්ත්වය මොන විදිහටද කියලා අපි බලමු. අද වාර්තා මොන විදිහටද කියලා ඊයේ රාත්‍රී 10 වන විට යාවත්කාලීන වූ තත්ත්වය තමයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. අද පුවත්පත මෙරටින් වාර්තා වූ ප්‍රමාණය ආසාදිතයෙන් 1643යි. මරණ සංඛ්‍යාව 11යි. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 823යි. ලෝකයෙන් වාර්තා වූ ප්‍රමාණ වෙත අවධානය යොමු කරනවා අපි ඊළඟට අද පුවත්පතේ තොරතුරු වලට අනුව ඊයේ රාත්‍රී 9 වන විට තත්ත්වය මේ වුන් ඉදිරිපත් කරන්නේ ආසාදිතයෙන් 64,50,733යි. මරණ සංඛ්‍යාව 3,78,181යි. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 29,33,422ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අද පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ ලෝකේ පවතින තත්ත්වය සහ වර්තමානයේ ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳ. ඒ අතර යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මීට පෙර ආතුව තොරතුරු වාර්තා වී තිබුණා. දැන් එහි දිගුවක් දක්නට ලැබෙනවා. ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරනවා හෝමාගම හමුදා නිලධාරියාගේ බිරිඳටත් දරුවෙකුටත් කොරෝනා. මේ තමයි ලංකාදීප පුවත්පතේ තොරතුරු වාර්තා කරන්නේ. හැබැයි ඔවුන්ට මේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන්නේ ඔවුන් නිරෝධායනය වෙමින් සිටියේදී බවත් ලංකාදීප තොරතුරු වාර්තා කරනවා. ඒ නිසා එතරින් එහාට ඒක ව්‍යාප්ත වීමක් පිළිබඳව නම් වාර්තා වෙන්නේ නැහැ. දැන් රට යලි යථා තත්ත්වයට පත් වෙලා රාජ්‍යාංශ පෞද්ගලික අංශය යලි වැඩ ආරම්භ කරන්න පටන් අරගෙන ඒ අයට කොළඹට එන්න, ගම්පහට එන්න, ලංකාවේ විවිධ ප්‍රදේශවල රාජකාරී සඳහා යන්න ප්‍රවාහන පහසුකම් කොයි විදිහටද සූදානම් වෙන්නේ කියන කාරණය පිළිබඳව වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වුණා. මොකද බස් ෆ්‍රීයෙන් එන්න හැකියාව ලැබුණේ නැහැ. දුම්රියෙන් එන අයත් ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වුණා. පහුගිය කාල සීමාව තුළ බස් දුම්රිය සේවා සඳුදා සිට පෙර පරිදි කියලා ලංකාදීප තොරතුරු වාර්තා කරන පොදු ප්‍රවාහන සේවා ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉදිරි දින කීපය තුළ මහජන හැසිරීම හා COVID-19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් දෙනු ලබන උපදෙස් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසියේ. දැන් ඒ වුණාට කොරෝනා වෛරසයත් එක්ක සටන් කරද්දී අපි සාමාන්‍ය තත්ත්වයට යථා තත්ත්වයට පත් වෙන්න ඕනේ තමයි. හැබැයි පෙර පරිදි බස්වල ෆුට්බෝඩ් වල ගිහිල්ලා බස්වල එලිලා ගිහිල්ලා බස්වල තෙරපිලා ගිහිල්ලා යම් හේකින් සමාජයෙන් යලි මතු වුණොතින් මේ දෙවනි රැල්ලක ආරම්භය වෙන්නට පුළුවන්. ඒ නිසා අපිම අපේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානය යොමු කරගෙන හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කොරෝනා වෛරස් ව්‍යාප්තිය නවතාලන්නට පෞද්ගලිකව අපි දායක විය යුතුයි කියන කාරණේ නිරන්තරයෙන්ම අපි ඔබේ මතකයට ගෙනවා. අද පුවත්පතට අපි අවධානය යොමු කරන්නේ දැන් හෙටයි අනිද්දායි පොසොන් පෝය අනිද්දා දවසේදී මේ වෙද්දී රජයේ හෙට දවස නිවාඩු දිනයක් බවට පත් කරලා තියෙනවා. හෙට අනිද්දා දවස පුරා ඇඳුරු නීතිය පොසොන් පොහොය ආගමික වතාවත් නිවසේ සිට සමරන්න 4 වෙනිදා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්. හෙට සහ අනිද්දා යන දෙදින තුල දවස පුරා ඇඳුරු නීතිය ක්‍රියාත්මක වේ. මෙතෙක් ඇඳුරු නීතිය ක්‍රියාත්මක වූයේ රාත්‍රී 10 සිට උදෑසන 4 දක්වා කාලය තුලදී වන අතර 6 වන සෙනසුරාදා සිට එම කාලය තුලදී ඇඳුරු නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත පොසොන් පොහෝ දින ජූනි 5 වෙනිදා සිකුරාදා දිනයට යෙදී ඇති අතර පොසොන් පොහෝ නිමිත්තෙන් සිදු කරන බෞද්ධ ආගමික වතාවත් නිවසේ සිට සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ මහ ජනතාවට දැනුම් දෙයි. කොහොම හරි හෙටයි අනිද්දා දවස් දෙකම ඇඳුරු නීති හෙට රජයේ නිවාඩු දිනයක් බවට පත් වෙනවා. දැන් මේ ඇඳුරු නීති මේ තත්ත්වයන් හැම එකම රජයේ ප්‍රකාශයට පත් කරලා තිබ්බත් 1041ක් නිරෝධායන නීති කඩයි 68263ක් ඇඳිරි නීතිය කඩයි. මේ මොන විදිහේ නීති රීති දැම්මත් කඩන අයට ඉතින් මොන විදිහකින් හරි මේ නීති කඩන්න තමයි උත්සාහ කරන්නේ. අය අත්අඩංගුවටපත් වීමත් නවත්තන්න බෑ. ඒ අතර සංචාරකයන් සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා. දැන් සංචාරක කර්මාන්තය වර්ධනය කරගන්න ඕනේ. විදේශීය සංචාරකයන් ලංකාවට පැමිණෙන්න ඕනේ. ඒ අයට වැට් බදු සහනයක් ලබා දෙන්න තමයි රජය තීරණය කර තිබෙන්නේ. කියන්නේ සංචාරකයන් සඳහා සේවා සපයන සියලු සේවා වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අපි අරුණ වෙත අවධානය යොමු කරනවා. දැන් වැට් බද්දෙන් මේ විදිහට නිදහස් කරද්දී අරුණ වාර්තා කරන්නේ වෙනම කතාවක්. මේ කොරෝනා තත්ත්වයත් එක්ක කොරෝනා කාලේ බදු ආදායම කෝටි 10000කින් අඩු වෙලා කොවිඩ් වසංගත තත්ත්වය සමග දේශීය බදු ආදායම ආසන්න වශයෙන් රුපියල් කෝටි 10000කින් පමණ අඩු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ පැවසී යනුවෙන් අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අරුණ පුවත්පතටම අපි යලි අවධානය යොමු කරනවා. ලබන සතියේ සිට රජයේ සේවකයන්ගේ කොවිඩ් නිවාඩු ඉවරයි.
දැන් ඔන්න මේ දවස්වල නිවාඩුවෙන් පාඩුවෙන් හිටියා නම් ගෙදරටලා හිටියා නම් කොරෝනා වෛරසය මර්ධනය කරන්න නිවසේ සිට සහයෝගය ලබා දීම උපරිමයෙන් කරනවා කියලා ඔන්න ලබන සතියේ සඳුදා ඉඳලා අනිවාර්යයෙන්ම වැඩට යන්න වෙනවා. ලබන සතියේ සිට සියලු රාජ්‍ය සේවකයන් සඳහා ස්ථානවලට කැඳවීමට හැකි වුණු ඇතැයි රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ලේකම් ජේ රත්නසිරි අරුණට පැවසී යනුවෙන් අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මොකද සමහර රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ආයතනවල ක්‍රියාත්මක වුණේ කාලසටහනක් අනුව තමයි සේවකයන් රාජකාරියට වාර්තා කරේ. හැබැයි එළඹෙන සඳුදා ඉඳලා සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු ආරම්භ කරන්න කියලා තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පැත්තෙන් තොරතුරු වාර්තා වෙන්නේ. උපදෙස් ලබා දීලා තියෙන්නේ අමාත්‍යාංශ ලේකම්තුමන් සඳහන් කරන්නේ. අපි ලංකාදීපයට අවධානය යොමු කරනවා. ඊයේ දවසේ අපි පත්තර ආරම්භ කරද්දිත් මේ කතාව මේ සිදුවීම ඔබට මතක් කළා. අරන්තලාවේ භික්ෂු ඝාතනය සිහි කරමින් කොටි ත්‍රස්තවාදීන් අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු කර ඊයේ දිනට වසර 33ක් සම්පූර්ණ වූ අතර එදින කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූ හැගුඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා 30 දෙනම සිහි කරමින් ගුණසමූරු වැඩසටහනක් නිරෝධායන නීති රීති වලට අනුව අරන්තලායව ශ්‍රී ඉන්ද්‍රසාර පිළිරුවාසලදී ඊයේ පැවැත්විනි කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. මේ අවස්ථාවට එක්ව භික්ෂුන් වහන්සේලා අරන්තලා භික්ෂු වහන්සේලාගේ ඝාතනයට ලක් වූ බස්රථය සහිත ඉදිකර ස්මාරකයේ අසල අධිෂ්ඨාන පූජාවක නිරත වූ අයුරු හා ඒ දින ඝාතනයට ලක් වූ භික්ෂුන් වහන්සේගේ නමකගේ මවක් හඬා වැළපෙන අයුරුද ඡායාරූපවලට එකතු කර තිබෙනවා. ලංකාදීප පුවත්පත මේ එල්ටීටී ත්‍රස්තවාදය රජ කරන සමයේ එල්ටීටී ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන සමයේ සිදුවිච්ච කාරණාවක් අවුරුදු 33ක් දැන් අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වෙලා දැන් රටම කතා වුණේ පහුගිය දිනවල නම් සහරාන් පිළිබඳව. සහරාන් රටේ 6 පොළක පුහුණු කඳවුර 11ක් පවත්වලා ත්‍රස්ත විමර්ශන නිලධාරියෙක් ජනපති කොමිසම හමුවේ කියයි. මොහොමඩ් සහරාන් ඇතුළු ත්‍රස්තයන් තරුණියන් පුහුණු කිරීම සඳහා දෙවයිනේ ස්ථාන 6කදී පුහුණු කඳවුර 11 පවත්වාගෙන ගොස් ඇති බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශයේ නිලධාරියෙක් පාස්කු විරුද්ධ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසියේ කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. මේ සහරාන්ලා ගැන කතා කරද්දී අපට මෙවැනි මුස්කිලා ගැනත් කතා කරන්න අවස්ථාව ලැබීම, සහරාන්ලා ගැන කතා කරන්න කනගාටුවෙන් කතා කරද්දී මුස්කිලා ගැන සතුටෙන් කතා කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව ලංකාදීපයේ වාර්තා කරන්නේ. මුස්කි ඇහිලු පොකට්ටුව පොලිසිය මගින් අයිතිකාර චතුරංගට දුන් සත්ක්‍රියාව සිංහල ජාතිකයෝ රැයත් මුදල් පසුම්බියක් බැංකු කාඩ් පතක් සහ එහි රහස්‍ය අංකය ලියූ කොළ කැබැල්ලද සමග අහුලාගත් 19 හැවිරිදි මුස්ලිම් තරුණයෙක් අයිතිකරු සොයා බාර දෙන ලෙස ඉල්ලමින් එම මුදල් පසුම්බිය වෙලම්බඩ පොලිසිය ස්ථානයට ගෙනවිත් බාර දීමේ සිද්ධියක් වෙලම්බඩ පොලිස් ස්ථානයෙන් වාර්තාවේ ඡායාරූපයක් සහිතව පළ කරන මුදල් පසුම්බිය හැවළු මොහමඩ් මුස්කි ඒ පොලිස් ස්ථානාධිපතිවරයාට බාර දෙන අවස්ථාව මේ තමයි සැබෑ ශ්‍රී ලාංකික මුස්ලිම් සහෝදරත්වය. ඒ වගේම මතක් කරන්න ඕනේ අර දමිළ තරුණිය බේරා ගන්නට දියට පැන්න මුස්ලිම් තරුණයා. ඒ තමයි අපි බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික මුස්ලිම් සහෝදරත්වය. ඒ තුලින් තමයි අපේ රටේ සහජීවනය සැබෑවටම ඉහළට ගෙනෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කරනවා. මව්බිම පුවත්පත වාර්තා කරන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ලා කඳවුරු 10කදී ආයුධ පුහුණුව දීලා T56 පිස්තෝල බෝම්බ හසුරුවන හැටි උගන්වලා අවස්ථා ගණනාවකදී මුහුණ පොතින් පළ කළ අන්තවාදී ප්‍රකාශ සම්බන්ධ විමර්ශන වලට අදාළ තොරතුරු කොමිසමට සහරාන් ඇතුළු මොවුන්ට විරුද්ධව පියවර ගත යුතු බව සඳහන් කරමින් එවක පොලිස්පතිවරයාට විමර්ශන ලිපි ගොනු අවස්ථා ගණනාවකදී යැවූ නමුත් ඔහු කිසිදු විමර්ශනයක් නොකර වැඩිදුර වාර්තා ඉල්ලීම් පමණක් සිදු කර බව ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ කියලා මව්බිම පුවත්පත වැඩි විස්තර සහිතව තොරතුරු වාර්තා කර තිබෙනවා. මේ මව්බිම වාර්තාව මේ දිනවල ජනාධිපති කොමිසම ක්‍රියාත්මකයි. සංඛ්‍යාව 71,2965යි. මරණ සංඛ්‍යාව 4,06,343යි. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 34,66,591ක් පූර්ණ සුවය ලබා තිබෙනවා කියලා තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මේ ඊයේ රාත්‍රියේ 10 වන විට යාවත් කාලීන වීමයි අද පුවත්පතට එකතු කර තිබෙන්නේ. අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කරනවා. දැන් අපි දැක්ක කොහොමද කෝච්චිවල ගමන ඊයේ දවසේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වැඩ ආරම්භ කිරීමත් එක්ක ඡායාරූප සහිතව දිවයින පුවත්පත වාර්තා කර තිබුණා. කොවිඩ් පැතිරීමේ අවදානම් තැන පොදු ප්‍රවාහනයයි. දැන් අනිල් ජාසිංහ මහතා මෙහෙම කියන්නේ කොවිඩ්-19 වසංගතයේ පැතිරීම සම්බන්ධයෙන් ඇති අවදානම් ස්ථානයේ ලෙස පොදු ප්‍රවාහන සේවය හැඳින්විය හැකි බැවින් මහජනතාව ඒ සම්බන්ධ වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි කියලා මව්බිම පුවත්පතේ විදිහට තොරතුරු වාර්තා කරද්දී අද පුවත්පත වාර්තා කරනවා කොවිඩ් අවසන් වනතුරු මගින් ගෙන යන්නේ ආසන ගණනටයි. මගී තදබදය අවම කර ගැනීමට රජයේ කාර්යාල කිහිපයක ආරම්භක වේලාව වෙනස් කිරීමටත් යෝජනා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයයි ඒ තොරතුරු වාර්තා කරන්නේ මේ මගීන්
අරගෙන යන්නේ ආසන ගානට විතරයි කියලා කොවිඩ් තත්ත්වය අවසන් වනතුරු ආසන සංඛ්‍යාවට මගින් රැගෙන යාමට කටයුතු කරන බවත් මගී තදබදය අවම කර ගැනීම සඳහා රජයේ කාර්යාල කිහිපයක ආරම්භක වේලාව වෙනස් කරනු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ යෝජනා කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි කියලා බලමු. වෙලාවල් වෙනස් වෙලා පෞද්ගලික බස්වල යන්න පුළුවන්කම ලැබෙවිද කියලා ආසන ගානට ඉඳගෙන ඒ අතර දැන් මගී ප්‍රවාහන බස් රථ හිමියනුත් මේ වෙලාවේ මුහුණ දෙනවා ගැටලුවකට. Tamanට ආසන ගානට විතරක් මගින් අරන් ගිහිල්ලා බෑ. ඒ නිසා එයාටත් යම් සහනයක් අවශ්‍යයි. මගී ප්‍රවාහන බස් හිමියන්ගේ පාඩුව අවම කිරීමට විශේෂ දීමනාවක් දෙන බව දිනමින පුවත්පත සඳහන් කරනවා. පෞද්ගලික සහ රාජ්‍යාංශීය මගී ප්‍රවාහන බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගින් ප්‍රවාහනය කිරීම නිසා බස් හිමියන්ට ඇතිවන පාඩුව අවම කිරීම සඳහා රජය විසින් විශේෂ දීමනාවක් පිරිනැමීමට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන හා විදුලි බල ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි කියලා දිනමින පුවත්පත වාර්තා කරද්දී මව්බිමට අපි යනවා බස් ඉන්ෂුරන්ස් මාස 3කට දික් කරයි. ඒ කියන්නේ බස්වල දැනට තියෙන ඉන්ෂුරන්ස් එක කල්ලිකුත් වෙලා තියෙනවා නම් තවත් මාස 3ක් යනකම් ඒක වළංගු බව තමයි මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. නිසා ඉන්ෂුරන්ස් ගන්න පොඩ්ඩක් කඩිනමින් කටයුතු කරන්න අවශ්‍යතාවයක් නැහැ. නිවිහැනහිල ගිහිලා ඉන්ෂුරන්ස් එක ගන්න පුළුවන්කම තියෙනවා. තවත් මාස 3කට ඉන්ෂුරන්ස් එක වළංගුයි කියලා තමයි සඳහන් කරන්නේ. දැනට කල්ලිකුත් වෙලා තියෙනවා නම් කොවිඩ් රෝගී මලසිරුරු මිහිදන් කිරීම පිළිබඳවත් අද වාර්තා කරනවා මේ විදිහට. කොවිඩ් රෝගී මලසිරුරු වැළලීමට ඉඩ නොදෙන්න මහාචාර්ය මෙතික විතානගේ මහතා කරන ප්‍රකාශයයි මව්බිම පුවත්පත ඔබට දක්වා තිබෙන්නේ. අපි යනවා තොරතුරු විමසා බලන්නට දී අයිලන්ඩ් පුවත්පතට. ඊළඟට Avantgarde chief tells PCOI on political victimizations. මේ දේශපාලන පලිගැනීම් වලට ලක් වූවන්ට victimization දේශපාලන පලිගැනීම් වලට ලක් වූවන්ගේ කොමිසම විමසා බලන ජනාධිපති කොමිසමට සාක්ෂි ලබා දෙන්නේ මේ විදිහට Avantgarde සභාපතිතුමන් Nishanka Senathapati Mahatma. Sri Lanka lost GSP Plus due to illegal fishing by Senaratna's vessel. Rajya Senaratna Mahatmyage නෞකා මගින් නීති විරෝධී ආකාරයෙන් මත්ස්‍ය මසුන් මොහොතේ මසුන් නැල්ලීම මේ නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. මේ GSP සහන ආදී ආකාර දේවල් නැති වුණේ රටට කියලා ඊයේ දවසේදී ජනාධිපති කොමිසමේදී නිශාංක සේනාධිපති මහතා කරන ලද ප්‍රකාශය දී අයිලන්ඩ් පුවත්පත උපුටා දක්වා තිබෙනවා. අපි වෙලාව බලමු තවත් තොරතුරු විමසා බලන්න. දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. ඊළඟට යහපාලන මැති ඇමති 25ක් නැව් සේවයට හිතවතුන් බඳවා ගන්න ලියුම් එවුවා. දැන් Avantgarde නීති විරෝධී කියන අය තමයි මේ විදිහට ලියුම් එවලා තියෙන්නේ. Avantgarde පාවෙන ගවඩාව නීති විරෝධී බවට පුන පුනා පවසන පරාජිත රාජ්‍ය සේනාරත්නය ඇතුළු එවකට යහපාලන ආණ්ඩුවේ මැති ඇමති පිරිසක් ඔවුන්ගේ හිතවතුන් බඳවා ගන්නා ලෙස ඉල්ලූ බව නිශ්ශංක සේනාධිපති මහතා පවසයි කියලා අද දිනමින පුවත්පත උපුටා දක්වා තිබෙනවා. දැන් ජනාධිපති කොමිසම හමුවේ මේ සියලු කාරණා විමර්ශනයට ලක් වෙනවා. දේශපාලන පලිගැනීම් වලට ලක් වූවන් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති විශේෂ කොමිසම අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කරනවා. දැන් විල්පත්තුව පිළිබඳව පහුගිය කාලවකවානුවේ දැඩි කතාබහට ලක් වුණා. ඒ අතර අමාත්‍යවරයෙක්ගේ නමකුත් ඈඳුලා තිබුණා. ඒ වකට හිටිය අමාත්‍යවරයෙක්ගේ විල්පත්තුවේ අක්කර 2388ක් එලි කළාට රිෂාඩ්ට නොතීසි කියලා මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම ලොව වැඩිම අලි මරණ ශ්‍රී ලංකාවේ අලි පහර දීම නිසා මිය යන මිනිසුන් වැඩිම රටවල් අතර දෙවෙනි තැන. ශ්‍රී ලංකාවේ පළාත් 8ක දිස්ත්‍රික් 19ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 131ක පමණ අලි මිනිස් ගැටුම් වාර්තා වේ කියලත් අද පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අතර මියුණ ව්‍යාප්තිය ඉහළ යාමේ අවධානමක් තියෙනවා කියලත් අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඊට අවධානයෙන් සිටින ලෙසත් වසංගත රෝග විද්‍යාංශයේ මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. කොරෝනා, ඩෙන්ගු, මීවුණ මේ හැම එකමත් එක්ක අපේ ජීවිත සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයකින් ඉන්න ඕනේ. එහෙම වුණොත් විතරයි වෙන කාටවත් ඇවිල්ලා අපිව පරිස්සම් කරන්න පුළුවන් කමක් නැහැ. අර කියනවා වගේ මදුරුවන්ට ඇඳිරි නීතිය දාන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි අපේම පරිසරය පිරිසුදු කරගෙන මේ රෝගවලින් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. අනිවාර්යයෙන්ම අපි ලංකාදීපයට අවධානය යොමු කරනවා. ජපුර නව තාක්ෂණික විද්‍යාපීඨය විවෘත කිරීම, තාක්ෂණික පීඨය විවෘත කිරීම. ශ්‍රී ලංකාවේ ප්‍රථම අංග සම්පූර්ණ තාක්ෂණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණික පීඨය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරෙන එහිදී අග්‍රාමාත්‍යවරයා සමරු පළකය නිරාවරණය කළ අවස්ථාව ඡායාරූප සහිතව ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. අපි යනවා බන්ධනාගාරයේ නව තනතුරේ වැඩ බාරගත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විදියට තුෂාර පුල්දෙනිය මහතා මව්බිම පුවත්පතේ වාර්තා කරන පාතාලයට හා
කුඩු මුදලාලිලාට යට වී ආත්මය පාවා දෙන්න එපා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහත්මයා කරන ප්‍රකාශය ලංකාදීපය පුටා දක්වනවා. ඒ අතර මවබිම පුටා දක්වන ලංකාදීපය මේ විදිහට තොරතුරක් වාර්තා කරනවා. බන්ධනාගාර නව ප්‍රධානී වැඩ බාර ගනිද්දී අතිරේක කොමසාරිස් සේවයෙන් ඉවත් වෙයි කියලා එක්කෙනෙක් වැඩ බාර ගනිද්දී එක්කෙනෙක් ඉවත් වෙලා ගිහලා තිනවා. ඇයි මේ ඉවත් වීම මොකක්ද හේතුව කියන දේත් අපි විමසා බලන්නට අවශ්‍යයි. නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් තුෂාර උපුල්දෙනිය මහතා වැඩ බාර ගැනීමත් සමග බන්ධනාගාර මූලස්ථානයේ අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයෙකු වශයෙන් සේවය කළ වෙනුර ගුණවර්ධන මහතා එම මොහොතේම සිය විශ්‍රාම ලියකියවිලි භාරතීය සේවයෙන් ඉවත්ව ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. වෙනුර ගුණවර්ධන මහතා නව කොමසාරිස් ජෙනරාල්වරයාට වඩා වසර 10ක පමණ ජ්‍යෙෂ්ඨත්වයකින් ඉහළ නිලධාරියෙකු බවත් තමාට වඩා කනිෂ්ඨ නිලධාරියෙකු යටතේ තවදුරටත් සේවය කිරීමට නොහැකි හේයින් වෙනුර ගුණවර්ධන මහතා මෙලෙස ස්වේච්ඡාවෙන්ම විශ්‍රාම ගොස් ඇති බවත් බන්ධනාගාර එම ආරංචි මාර්ග සඳහන් කරයි. ගුණවර්ධන මහතා 1995 වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇති අතර ඒ මහතා නීතිඥවරයෙකු ලෙසද කටයුතු කර ඇත. ගුණවර්ධන මහතාට සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණේ 2022 වසරේ අගභාවිකයේදී බවද බන්ධනාගාරයෙන් තොරතුරු වාර්තා වෙනවා කියලා තමයි ලංකාදීපය අද තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි යනවා කාටුන් බලන්නට. ලංකාදීප සරදම් කාටුනේ පංකජ රුවින්දගේ ඡන්දේ ඉල්ලගෙන ගෙවල් ඇතුළට යන්නත් බැරිලු. අර නව නීති රීති ගැන ඔබට කිව්වනේ. ජනලෙන් එබෙන එක්කනට තමයි සර් ප්‍රශ්නේ. ජනලෙන් එබෙන එක්කන කවුද? ඔබ දන්නවා. මවබිම පුවත්පතට අපි යනවා මරුසිපාල කාටුනේට එම්.ඩී. විරරත්නගේ ඡන්දය එක දිනක ගණන් කිරීම තව දිනකලු. එතකොට කිරිබත් ඉවීම රතිඥාපත්තු කිරීම තවත් දිනයකද කියලා තමයි අද මවබිම පුවත්පතේ මරුසිපාලගේ කාටුනේ තියෙන්නේ. අපි අරුණ පුවත්පතට යනවා හුරේරාගේ කාටුනේ බලන්න. මනාපංක ලෑස්තිලු සර් පොරොන්දුත් ලෑස්තිද බං කියලා අහනවා අද හුරේරා මේ කාටුනේ එක. අපි යනවා ලංකාදීපේ දාසගේ කාටුනේට. අලියත් අරගෙන පල්ලම බහිනවා හෙන්ඩුවත් අතේ තියාගෙන නගින බවක් නම් පේන්නේ නැහැ බහින බවක් පේනවා කියලා තමයි දාසගේ කාටුනෙන් කියවෙන්නේ. ස්වාරිස් දාස හපෝලානගේ කාටුනේ ලංකාදීප පුවත්පතේ අපේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඉන්නවා hina වෙවි. ස්වාරිස් ගෙන් අහනවා මං හිතුවේ ඡන්දයට දින දෙන්නත් පෙරහුරු දායි කියලා. ස්වාරිස් කියන්නේ මොකද මැතිවරණයට පෙරහුරු තියෙනවා ඡන්දයට දින දෙන්නත් පෙරහුරු දායි කියලා. කොහොම වෙතත් ඡන්දයට දින ලැබෙයි මේ සතියේ. එම තමයි පුවත්පත් වාර්තා කරේ. අද මේ පුවත්පත් තොරතුරු වලින් පස්සේ ඔබට එක්වන්න පුළුවන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මහාන් සමරනායක මහතා සහභාගී වන විශේෂ සාකච්ඡාව සමගින් අපි ඔබට ආරාධනා කරන මේ සාකච්ඡාව සමගින් එක්වන්නට හමුවෙමු හෙට දවසේදීත්. ආයුබෝවන් සුබ දවසක් එක දවසේ පත්තරත් එක්ක ඔබට ජයග්‍රාහී නිරෝගීමත් සුබ දවසක්. ආයුබෝවන්.